සුබ සන්ධ්‍යාවක්. අද අප කතා කරන්න යන්නේ අපගේ ජීවිතයේ දිනදා ජීවිතය සමග බොහොම බැඳී තිබෙන මේ වැඩසටහන ආරම්භන ඔබට සමහර විට ජීවිතයේ බොහෝ වතාවල් වල අත්දැකීමට ලැබෙන්නට හැකියාවක් තියෙන දෙයක් පිළිබඳව. ඒ තරම්ම බහුලයි. මේ මාතෘකාව අසාත්මිකතාව. අසාත්මිකතාව කියලා කියන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇති වෙන එක්තරා ප්‍රතික්‍රියාවක්. ඔබ දන්නවා අපේ ආරක්ෂාවට ප්‍රතිශක්තිකරණ පද්ධතිය තියෙනවා. මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇති වෙන එක්තරා ප්‍රතික්‍රියාවක්. මෙහිදී ඇති වෙන විවිධ රෝග ලක්ෂණ තිබෙනවා. මෙහිදී අපිට කරන්න පුළුවන් දේවල් තිබෙනවා. නමුත් මෙන්න මෙතනදී තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අසාත්මිකතාව ගැන කතා කරන විට බොහෝ දෙනා ඒක දන්නවා, හඳුන්වනවා, ඒකෙන් සමහර විට බොහෝ විට පීඩා විඳිනවා. ඒ වුණත් ඊට පස්සේ මොකද කරන්නේ? සමහර වෙලාවට බෙහෙත් පෙත්තක්, එහෙම නැත්නම් ගාන ක්‍රීම් වර්ගයක් වගේ දෙයක් දීලා හුඟක් අය එතනින් සෑහීමකටපත් වෙනවා. ලෙඩේ නැවතේනවා. මේ ලෙඩේ අපිට යමීට වඩා හොඳට පාලනය කරගන්නට බැරිද? අන්න ඒ ආශ්‍රිතව අද අප කතා කරන්නේ. මේ සඳහා අද මා සමග එකතු සිටිනවා අසාත්මික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා. අයිබෝන් අජිත්. අයිබෝන්. දැන් මම කිව්ව විදිහට මේ අසාත්මිකතාව ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒ වගේම ඒකෙන් පීඩා විඳින අයත් බොහොමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර කතාවේදී මම හඳුන්වීමේදී කිව්වා වගේ මේකට මොකද කරන්න කියන ප්‍රශ්නේ. නමුත් අජිත් අපි මේ කතාව නිවැරදි ලෙස පටන් ගත යුතු නිසා අපි පටන් ගනිමු කුමක්ද අසාත්මිකතාව කියන්නේ? ඒක ඇති වෙන හේතු මොනවද කියන තැනින්. අසාත්මිකතාවයන් කියලා කියන්නේ පරිසරයේ අපිට විවිධ අවස්ථාවල විවිධ ද්‍රව්‍ය සමග අපි ගැටෙනවා. මේක දූවිලි වෙන්න පුළුවන්, සුරතල් සතුන් වෙන්න පුළුවන්, දුම් වර්ග වෙන්න පුළුවන්, එසේ නැත්නම් ආහාර වෙන්න පුළුවන්, ඖෂධ වර්ග වෙන්න පුළුවන්. මේ වගේ විවිධාකාර දේවල් සමග අපිට අපේ ශරීරගත වෙන අපේ ශරීරයට සමග ගැටෙනවා. මේවා බොහෝ පුද්ගලයන්ට ශරීරයේ විසින් ඒවට විරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ නැහැ. නමුත් මේ අසාත්මිකතාවයන් ඇති අයට මේ ද්‍රව්‍ය විසින් ශරීරයේ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඒ ප්‍රතික්‍රියාව තමයි රෝගයක් හැටියට එහෙම නැත්නම් රෝග ලක්ෂණයක් හැටියට පේන්න තියෙන්නේ. දැන් මේ වගේ රෝග තමයි අසාත්මිකතාවයන් නිසා ඇතිවන රෝග තමයි ඇදුම රෝගය, ඊළඟට පීනස කියන කිවිසුම් යාම සමග තියෙන රෝගය, සමහි ඇතිවන රෝග, සමහි පළු නැගීම්, සමාට ආහාර මාර්ගයේ ඇතිවන ප්‍රශ්න ආදී විවිධාකාර ආකාරයෙන් මේවා මේ අසාත්මිකතාවයන් පිළිබඳ රෝග ප්‍රකාශනයට පත් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම ප්‍රකාශනයට පත් වුණොත් අපි මේවට කියන ඇලර්ජි. හුඟක් වෙලාට ඒ වචනේ තමයි අපිට පුරුදු ඇලර්ජි. එසෙන් නැත්නම් ඇලර්ජික් රෝග කියලා. මේක සමහි පළු නැගීම පමණක් නෙවෙයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇදුම රෝගය, පීනස වගේ දේවල්ත් අත් වශයෙන් මේ ඇලර්ජි වශයෙන් තමයි ප්‍රකාශයට පත් වෙන්නේ. ඔව් එතකොට දැන් මේ රෝග පොකුරක් විදිහට සමහරට තියෙනවා කියලා අප අහලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මතයක් තියෙනවා නේද? දැන් මේ ඇදුමට බෙහෙත් කරොත් පීනස හැදෙන්න පුළුවන්. පීනසට බෙහෙත් කරොත් රක්ත වාතය හැදෙන්න පුළුවන්. දැන් මේ තුන එකිනෙකට සම්බන්ධ රෝග පොකුරක් විදිහට සලකනවා. දැන් මේ එහෙම කතාවේ සත්‍යයක් තියෙනවද මොනවද? මේ වගේ ආකාරයක් තියෙනවා. මේකට අපි ඇලර්ජික් මාච් කියලා කියනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගේ ජීවිත කාලය තුල විවිධ අවස්ථාවල හැදෙන ඇලර්ජි රෝග වර්ග තියෙනවා. කුඩාම දරුවන්ගේ මේක එක්සීමා කියන රෝගය හැටියට ප්‍රකාශයට පත් වෙනවා. ඊට පස්සේ ළමයා ලොකු වෙනකොට මේක වෙනස් වෙනවා. ඊට පස්සේ මේක ඇදුම රෝගය හැටියට, ඊට පස්සේ තවත් දරුවා ලොකු වෙලා ඊට පස්සේ වැඩි විය කියන්නේ අවුරුදු 10 8 10 වෙනකොට මේක පීනසට හැරෙනවා. ඊට අමතරව සමහරට මේ පීනස රෝගය හෝ ඇදුම රෝගය ආශ්‍රිතව හැමේ තියෙන එක්සීමා කියන රෝගෙත් ඇති වෙන්න පුළුවන්. මේ වගේ එක හා බැඳිච්ච සහ ජීවිතයේ විවිධ කාලයේවලදී ප්‍රකාශනයට පත් වෙන ආකාරයේ රෝග තමයි මේ ඇලර්ජි රෝග කියලා. ඔව් දැන් එතකොට මේ ඇලර්ජි ගැන කතා කරන විට ඔබ මුලදී හැඳින්වීමේදී කිව්වා මේ පරිසරය සමග මේක බොහොම සම්බන්ධයි කියලා. එතකොට ඒක එක්තරා බහුල හේතුවක් මේ ඇලර්ජික් නැත්නම් අසාත්මිකතාව ඇතිවන්නේ. එතනින් අප නැවතත් කතාවට ගියොත්. ඔව්. අත වශයෙන්ම මේ ඇලර්ජි කියන රෝග ඇතිවීමට ප්‍රධානම හේතුවක් තමයි පරිසරය. මම හිතන්නේ අද අපි මේ අපේ සාකච්ඡාවේ පරිසරය පැත්තට යොමු කළොත් හොඳයි. මොකද බොහෝ අය ඇලර්ජි කියන මේ රෝගවලට බොහෝ රෝගීන් සහ ඒ රෝගීන්ගේ ඥාතීන් වෙන්න පුළුවන්, දෙමව්පියන් වෙන්න පුළුවන් හිතන්නේ ඒට ඖෂධ මගින් පමණක් ප්‍රතිකාර ගත හැකිය කියලා. ඇත්ත වශයෙන්ම ඖෂධ නොගෙනම ඔබට හෝ ඔබගේ දරුවාට හෝ ඔබගේ වැඩිහිටියන්ට තියෙන ඇලර්ජි තත්ත්වයන් නැති කර ගැනීමේ අවස්ථාවන් බොහෝ තියෙනවා. හැකියාවන් බොහෝ තියෙනවා. එතකොට අන්න ඒක ගැන තමයි මම සාකච්ඡා කරන්න යන්නේ. මම හිතන්නේ පළවෙනි දර්ශනය අපි ලබා ගත්තොත් එතකොට මේ දර්ශනය අපි පැහැදිලි කරනවා ඇලර්ජි ඇතිවෙකේ ආකාර.
දූවිලි නිසා, එසේත් නැත්නම් මල් වල තියෙන පරාග නිසා, එසේත් නැත්නම් තන ආශ්‍රිත වෙන පරාග නිසා, ඇතම් සුරුතල් සතුන් නිසා, කරපොත්තන් නිසා, දිලීර වර්ග නිසා, සමහරට දේශගුණ ඇති වෙන වෙනස්කම් නිසා, දුම වැනි දේවල් නිසා සහ සිගරට් පාන කිරීමේ ඒ ඇති වෙන දුම නිසා සහ විවිධාකාර රසායන ද්‍රව්‍ය නිසා සහ විවිධාකාර වූ මේ රසායන ද්‍රව්‍යයන් නිසා ඇතිවිය හැකි ඇලර්ජි තත්ත්වයන් බොහොමයක් තියෙනවා. එතකොට මේ එක එක් ඇලර්ජි තත්ත්වයන් නැති කර ගැනීමට ඇති හැකියාව ඔබගේ පරිසරය තුලින්ම කොහොමද කරන්න කියන එක තමයි මම හිතන්නේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් එතනට එහෙම කියනකොට මට මෙහෙමත් හිතෙනවා. දැන් කෙනෙකු දුමට නිරාවරණය වුණාම යාට මුකුත් වෙන්නේ නැහැ. නමුත් තවත් කෙනෙක් නිරාවරණය වුණාම යාට හැදෙනවා. ඒ කියන්නේ පරිසර සාධක වල තිබෙන දුර්වලතා ඒ වගේම හානිකර තත්වයන් සමග තමන්ගේ තිබෙන විවිධ ප්‍රවණතාවන්ද මේකට හේතු වෙන්න පුළුවන්. ඔව් මේක ජීන් එන්වයරන්මන්ට් ඉන්ටරැක්ෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ ජාන සහ පරිසරය අතර ඇතිවන අන්තර් සම්බන්ධතාවයන් තුලින් තමයි තියෙන්නේ. එතකොට ජානමය වශයෙන් ඔබට ආසාත්මිකතාවයන් නැතිවීමේ වැඩි හැකියාවක් තියෙනවා නම් එවැනි කෙනෙක් වැරදි පරිසර අවස්ථාවන් වල ඉන්නවා නම් අන් අයෙකුට වැඩිය මේ ඇලර්ජික් තත්ත්වය ඇතිවීමට හැකියාව තියෙන. උදාහරණයක් හැටියට යමකගේ දෙමව්පියන්ට ආසාත්මිකතාවයන් තියෙනවා. මේ ආසාත්මිකතාවයන් සමානට ඒ දෙමව්පියන්ට තියෙන අදුම රෝගය හැටියට වෙන්න පුළුවන්, පීනස රෝගය හැටියට වෙන්න පුළුවන්, ප්‍රකාශයටපත් වෙන්නේ. මෙවැනි කෙනෙකුගේ දරුවෙකු අර පරිසර වැරදි පරිසර සාධක කියන දුම අධික, දූවිලි අධික, එසේ නැත්නම් කරපොත්තන් අධික ඒ වගේ පරිසරයක ඉන්නවා නම් අන් අයෙකුට වැඩිය මේ ආසාත්මිකතාවයන් නැතිවීමේ හැකියාව තියෙනවා. ඒ කෙසේ නමුත් දැන් ජානමය වශයෙන් එන දේ අපිට පාලනය කර ගැනීමට අපහසුයි. නමුත් අපිට පාලනය කර ගැනීමට හැකි දේ තමයි පරිසර සාධක. අන්න ඒ පරිසර සාධක තමයි මම හිතන්නේ අපි අද සාකච්ඡා කළ යුත්තේ. ඔව් දැන් ඇත්තටම දැන් මේ කතාවේදී දැන් මේ නරඹන ඔබට ඇති වෙන එක ප්‍රශ්නයක් තමයි දැන් සමහර වෙලාවට අපිට අසාත්මිකතාව නැත්නම් ඇලර්ජි එකක් ඇති වෙන්න පුළුවන් කෙටි කාලීනව. දැන් මොකක් හරි ගෑවිලා හරි සමහරවිට අපිට හේතුවත් හොයාගන්න පුළුවන්. කෙනෙක් කියයි මම මේ සිමෙන්ති ටිකක් ඇල්ලුවා ඒක නිසා ඊට පස්සේ තමයි මේ අත කහන්න ගත්තේ කියලා. ඒ වගේම තව සමහර අය ඉන්නවා මේ හේතුවක් දන්නේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ මේකෙන් දුක් විඳිනවා. කොහේ හරි වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ ආ බෙහෙත් ටිකක් දෙනවා ටික කාලයකට හොඳ වෙනවා. ඊට පස්සේ ආයි කහනවා නැත්නම් ආයි මේ පීනස තියෙනවා ආයි ඇදුම තියෙනවා. මේ රෝග ලක්ෂණ දිගටම පවතිනවා. ඒ තත්ත්වයට අපි මොකද කරන්නේ? අතවශ්‍යම එතනදී වැදගත්ම වෙන දේ තමයි වෛද්‍යවරයාගේ අතේ ඒ කාර්යය තියෙන්නේ. යම් කෙනෙක් අසාත්මිකතාවයන් පෙළෙන රෝග ලක්ෂණ එනවා නම් අදුම රෝගය හෝ පීනසෝ වගේ එනවා නම් ප්‍රධානම දෙයක් තමයි රෝග ඉතිහාසයේදී පරිසර සාධක ගැන අහන එක. දැන් මේකිනුත් ප්‍රධානම දෙයක් තමයි ඔබ ජීවත් වෙන නිවස ගැන ඇසීම. එතකොට මෙහිදී වැදගත් වෙන නිවස පිහිටා ඇති ස්ථානය. දැන් නිවස පිහිටලා තියෙන්නේ ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ නම් විවිධ පර්යේෂණ තියෙන ලෝකයේ ප්‍රධාන මාර්ගයට මීටර් 300ක් පමණ මෑතින් තියෙන නිවෙස්වල අයට විශේෂයෙන්ම ඇදුම සහ පීනස රෝගය වැඩි කියලා. දැන් ඒක අපගේ පොඩි සංස්කෘතිමය ලක්ෂණයක් තියෙනවා. නිවාස තනන්න කැමති පාරට යාබදව. මේක සුදුසු නැහැ. නිවාස තැවියුත්තේ ප්‍රධාන පාරකට ඈතින්. එතකොට ඒ පාරන් අයිනේ ගියක් තනුවාම එකකින් වෙන ප්‍රශ්නය තමයි විශේෂයෙන්ම වාහනවල ඩීසල් දුම නිසා ආසාත්මිකතාවයන් නැති. ඒතර ඩීසල් දුම නෙමෙයි එතන ආසාත්මිකතාවයන් නැති කරන්නේ. ආසාත්මිකතාවයන් නැති කරන කෙනාගේ ශ්වසන පද්ධතිය තුලින් ඩීසල් අංශු ශරීරගත වුණාම මේ ඩීසල් අංශු වලින් ශරීරයේ තියෙන ආසාත්මිකතාවයන් උත්සන්න කරනවා. එතකොට මේතනදී වැදගත් වෙන දෙයක් තමයි ඔබගේ නිවස මෙවැනි තැනක පිහිටලා තියෙනවා. සමහර විට ඒත් වෙන්න පුළුවන් ප්‍රධානම හේතුව ඔබට තියෙන මේ ආසාත්මිකතාවයන් වැනි රෝග ඇතිවීමට. එතකොට ඒකට සමහරලාට විසඳුම වෙන්න පුළුවන් කෙටි කාලිනව ඔබ බද්දට අරගෙන තියෙන ගයක් නම් සමහරට ඒක වෙනස් කරන්න පුළුවන්. සමහරට එහෙම කරන්න බෑ. ඒතර එවැනි අවස්ථාවකදී මොකද කරන්න පුළුවන්? අවම වශයෙන් මේ දුම නිවස තුළට එන එක අඩු කරගැනීමේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ ඉදිරිපස කොටස් වසලා වෙනත් තැනකින් වාතාශ්‍රය ලබා ගැනීමේ ක්‍රමයක් වගේකට යන්න පුළුවන්. ඒ වගේම සමහරට වායු සමීකරණ වගේ සවිකිරීම තුරුනොත් මේ ප්‍රශ්නේ යම් කිසි ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්. නමුත් එතනදී අර විදුලි බිල වගේ ප්‍රශ්න මතුවෙනවා. එතකොට මෙන්න මේ කරුණු ගැන මම හිතන්නේ අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්. ඒ වගේම අපගේ තව තියෙන දුර්වලතාවයක් තමයි
වාතාශ්‍රය පිළිබඳව නිවස ඇතුලේ සහ Taman විශේෂයෙන්ම නිදන කාමරයේ වාතාශ්‍රය පිළිබඳව විශේෂ සැලකීමක් දක්වන්නේ නැහැ. දැන් බොහෝ අයගේ නිවස්වල කාමරවල ජනෙල් තිබුණාට මේ ජනෙල් විවෘත කරන්නේ නැහැ. සමහර විට මේක සොර සතුරු බිය එහෙම නැත්නම් මදුරුවන්ගෙන් හෝ මැස්සන්ගෙන් තියෙන ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. නමුත් ජනෙල් තියෙන වාතාශ්‍රය ලැබීම අවම වශයෙන් එක ජනෙලයක් හෝ විවෘත කළා ඔබගේ නිර්දේශන කාමරේ නිදා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. මොකද වාතාශ්‍රය අඩු වුණාම විශේෂයෙන්ම කාමරය තුල ආර්ද්‍රතාවය වැඩි වෙනවා. හියුමිඩිටි කියන එක තෙතමනේ වැඩි වෙනවා. මේ තෙතමනේ වැඩිවීම තුලනුත් කාමරය තුල අසාත්මිකතාවයෙන් නැතිවීමේ හැකියාව වැඩි වෙනවා. විශේෂයෙන්ම දූවිලි මැක්කා කියලා මේ සතෙක් ඉන්නවා. ඒ දූවිලි මැක්කා කියන සතාගේ මෙන්න මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා දූවිලි මැක්කා කියන සතා ඇහැට නොපෙනෙන ඉතාමත් කුඩා මැක්කෙක්. ඒ කුඩා මැක්කාගේ කුඩා මැක්කා ශරීරගත වීම ආග්‍රහණය කිරීම තුළින් ඇදුම් වගේ රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට කාමරයක් තුල ආර්ද්‍රතාවය වැඩි වීම තුලින්ම ඇත්ත වශයෙන්ම මේ දූවිලි මැක්කා නිසා ඇති වෙන අසාත්මිකතාවයන් වැඩි වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් මේ ඔබ සඳහන් කරපු කාරණා අතර දැන් ඔබ කතා කරා වාතාශ්‍රය ගැන හිරුවෙලියත් මම හිතන්නේ ඒ වගේම වැදගත් වෙනවා. හිරුවෙලිය අත් වශයෙන් වැදගත් වෙනවා දෙආකාරයකට. එකක් තමයි හිරුවෙලිය කියලා කියන්නේ ප්‍රතිජීවකයක්. අත් වශයෙන්ම ඒ කියන්නේ පරිසරයේ තියෙන විස බීජ විනාශ කරනවා හිරුවෙලිය මගින්. එක දෙවනුව අපේ ශරීරයේ විටමින් D නිෂ්පාදනයට හිරුවෙලිය අතිශයින්ම වැදගත් වෙනවා. දැන් හොයාගෙන තියෙනවා විටමින් D ඌනතාවය නිසා අසාත්මිකතාවය නැති වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම ලංකාවේ අපි හිතුවට මේ හිරුවෙලිය ගොඩක් තියෙනවා අපි හිරුවෙලියට විවෘතයි කියලා. අපි පරීක්ෂණ කරලා බැලුවාම බොහෝ අයගේ 80%ක් වගේ අයගේ විටමින් D ප්‍රමාණය අතිශයින්ම අඩුයි. ඒකට හේතු කිහිපයක් තියෙනවා. සමහරට තද ආලෝකය නිසා එළියේ වැඩිපුර යන්නේ නැහැ. අනිත් එක ගියත් සමහරට මුළු ඇඟම වගේ ආවරණය කරගෙන ඉන්නේ. ඊළඟට ඊට අමතරව රැකියාවන් කරන්න බොහෝ විට කාමර ඇතුලේ පාසල් තියෙන කාමර ඇතුලේ එළිමහනේ ක්‍රීඩා කරන අවස්ථාවන් ඔක්කොලට අඩුයි ඉස්සරට වඩා දරුවන් පාඩම්. එතකොට මේ හේතු නිසා ලංකාවේ විටමින් D උණතාවය ඉතාමත්ම අඩුයි. ඉතාමත්ම වැඩියෙන් තියෙනවා. ඒ කියන්නේ විටමින් D අඩුවෙන් තමයි ශරීරයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා විටමින් D උණතාවයත් දැන් අසාත්මිකතාවයන්ට බරපතල ලෙස බලපාලා තියෙනවා. ඔව් ඇත්තටම දැන් විටමින් D ඒ වගේම වාතාශ්‍රය ලැබීම හිරුවෙලියෙන් ලැබෙන අපිට වාසි මේ සියල්ලම එක දිගටම බලපානවා මේ අපි මේ කතා කරන මාතෘකාවලට. මම හිතනවා මේ මාතෘකාවේ සමහර තැන්වලදී ඔබට දැනගන්න හම්බ වෙවි. දැන් මේ ඉදිරියට කතා කරන දේවල් වලදී ඔබට දැනගන්න හම්බ වෙවි මේ තරම් බරපතල දෙයක්ද. ඒ වගේම මේ සඳහා තරම් සූක්ෂම විදිහට අප ක්‍රියාත්මක විය යුතුද කියලා. අප කෙටි විරාමයක් ලබාගෙන ඔබ සමග එකතු වෙනවා නැවත. අපේ රටේ හරියට තියෙන දෙයක් තමයි දුම. මේ දුම ආග්‍රහණය කිරීම විවිධ හේතු නිසා අපට සිදු වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මදුරුව කියලා අපි මදුරු කොයිල් පත්තු කරනවා. ඊළඟ මදුරුව එනවා කියලා අපි දුම් ගහනවා ගෙදර. ඉතින් දැන් මේ වගේ අජිත් මහා විශාල ප්‍රමාණයක් දුම සමග කරන ගනුදෙනුවක් අපේ රටේ තියෙනවා. ඔව්. දැන් මේ දුම නිසා ඇතිවන අසාත්මිකතාවයන් ඉතාමත්ම වැඩි. අත් වශයෙන්ම දුම ක්‍රියා කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඔබගේ ඒ කියන්නේ ශ්වසන පද්ධතියේ පටලවලට ඉරිටන්ට් එකක් ඒක ඇවිස්සීමක් වගේ කරනවා. කිවිසුම් යාමක් හතිය ඇදුම වගේ ඇති වෙනවා. දැන් මේ පළවෙනි මේ ස්ලයිඩ් එකේ පෙන්වන විදිහට විවිධාකාර දේවල් තියෙනවා අපි දුම සමග ගනුදෙනු කරන. එකක් තමයි මේ මදුරු දඟර කියන ඒවා. දැන් මදුරු දඟර වලින් අත් වශයෙන්ම සිගරට් එකකින් පිට වෙනවා වගේ 40 ගුණයක දුමක් පිට වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒතර මේක විශාල දුම් ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම. ඒතර බොහෝ අය කරන්නේ මේ මදුරු වදුරු නිසා කාමරේ සම්පූර්ණ වහලා ඊට පස්සේ මදුරු දඟරය පත්තු කරනවා. ඒතර පත්තු කළාම එළි වෙනකන් බොහෝ දුරට මේ වායුව ආග්‍රහණය කරලා මේක ඉතාමත්ම අහිතකරයි. මේකේ රසායන ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම කාබන් අංශු තියෙනවා. මේ කාබන් අංශු නිසා ඇතිවන අසාත්මිකතාවයන් එක පැත්තකින් සහ රසායන ද්‍රව්‍ය නිසා තවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒතර මේ මදුරු දඟර පාවිච්චිය ඉතාමත්ම අහිතකරයි. විශේෂයෙන්ම මදුරු දඟර පාවිච්චි කරනවා නම් ජනෙල් විවෘත කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම ඒ වෙනුවට ඔබට මදුරු නෙට් වගේ දේවල් දැලක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ ශරීරයට බොහොම හිතකරයි කියලා.
ඊළඟට ඊට අමතරව හඳුන් කූරු පත්තු කරනවා. හඳුන් කූරු පත්තු කිරීමත් ආවරණය වෙච්ච ස්ථානවල සුදුසු නැහැ. මේක විවෘත ස්ථානවල තමයි පත්තු කරන්න වෙන්න පුළුවන්. ඒතර සිගරට් නිසා ඇති වෙන ප්‍රශ්න ඔබ දන්නවා. සිගරට් පානය කිරීම නිසා පානය කරන පුද්ගලයාට පමණක් නෙවෙයි සිගරට් පානය ඒ ඇති වෙන දුම නිසා ඒ අවට ඉන්න පුද්ගලයන්ට එතකොට ඒ වගේම කුඩා දරුවන්ට ඇති වෙන ප්‍රශ්න බොහෝමයක් තියෙනවා. අසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී මාතාවන්ගේ දරුවන්ට පවා ලැබෙන දරුවන්ට පවා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මම හිතන්නේ අපේ රටේ තියෙන පවරන තියෙන නීති රීති වලින් මේක බොහෝ දුරට අඩු කරලා තියෙනවා. නමුත් තවදුරටත් විශේෂයෙන්ම නිවෙස් තුල සිගරට් පානය කිරීම අවම කළ යුතුයි. ඊළඟට වාහන දුම. දැන් වාහන දුමටත් යම්කිසි ආකාරයක නීති පද්ධතියක් දැන් පනවල තියෙනවා. එසේ නමුත් විවෘත වාහන විශේෂයෙන්ම ත්‍රිවීල වගේ වාහනවල යනකොට ළමයා විවෘත වෙනවා බාහිර දුමට. එතකොට ඉන්දියාව වගේ රටවල පරිශන කරලා තියෙනවා ත්‍රිවීල වගේ වාහනවල ගමන් කරන දරුවන්ට ඇතිවන අසාත්මිකතාවයන් වැඩි කියලා ආවෘත කියන්නේ වැහිච්ච වාහනවල යන දරුවන්ට වඩා. ඒතර මේකට එකක් තමයි එවැනි වාහනයක ගමන් කරනවා නම් අර දැන් කරන වගේ මුඛ ආවරණයක් පැළඳගෙන යාම එක ආකාරයක්. ඊළඟට විවිධාකාර කර්මාන්ත ශාලාවලින් පිට වෙන දුම තියෙනවා. මේ දුම සුදුසු නැහැ. මේ පිළිබඳව පරිසර නීති තියෙනවා. ඒතර ඒ ගැන ක්‍රියාත්මක වීම සඳහා පොලිසිය වගේ ආයතන සහ මධ්‍යම පරිසර අධිකාරිය වගේ තැන් ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙම නුසුදුසු දුමක් ඔබ ඉන්න පරිසරයේ තියෙනවා නම් ඒ නිසා ඔබට අසාත්මිකතාවයක් නැති වෙනවා නම් මම හිතන්නේ ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම නිවස තුල තියෙන ලිප් වලින් එන දුම. දැන් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම දර ලිප් වගේ දේවල් තියෙනවා නම් අර ඉස්සර තිබුණා චිමිනි හදලා චිමිනි තියෙන ස්ථානයක තමයි දර ලිප් පත්තු කරන්නේ. එසෙන් නැත්තම් නිවසෙන් එළියේ තියෙන කුස්සිය වගේ තැනක තමයි දර ලිප් පත්තු කරන්නේ. එහෙම නැතුව නිවස තුල විශේෂම කුඩා නිවස තුල දර ලිප් පාවිච්චි කරනවා නම් මේ දර ලිප් වලින් නිකුත් වෙන දුම නිසාත් ඔබට අසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒතර මේ ආකාරයට විවිධාකාර දුම් නිසා ඇතිවන අසාත්මිකතාවයන් තියෙනවා. මේ දුම් තියෙන පරිසරයක් ඔබේ නිවස තුළ තිබෙනවා නම් බොහෝ විට ඔබගේ දරුවාට ඔබට තියෙන අසාත්මිකතාවය මේ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. එතකොට වාතාශ්‍ර කිරීම, ජනෙල් විවෘත කිරීම අතිශයම වැදගත් මෙවැනි තත්ත්වයන් තුළ. ඒ වගේම බාර කලින් සඳහන් කරපු දිලීර කැරපොත්තෝ ඒ වගේම විදුවිලි වල තිබෙන අර ඔබ සඳහන් කරපු සතා මේ සියල්ලත් එම කතාවේම කොටස් නේද? ඔව් මේ සියල්ල මේ කතාවේ කොටස්. දැන් ඊළඟට මෙන්න මේ ස්ලයිඩ් එකේ පෙන්වන්නේ කැරපොත්තෝ පිළිබඳව. අපි බොහෝ දුරට නොදන්න දෙයක් තමයි කැරපොත්තන් නිසා අසාත්මිකතාවය නැති වෙනවා කියලා. දැන් මේක ගැන කිව්වහම බොහෝ වෙලාවට ඔය හිතන්නේ කැරපොත්තන් ඇඟේ ගෑවුනොත් පමණයි අසාත්මිකතාවයන් නැතිවන්නේ. ඒ නෙවෙයි. මේ කැරපොත්තන්ගේ ඒගොල්ලොන්ගේ මල තියෙන හැම තැන්වලම ඒ වගේ මේගොල්ලෝගේ මුත්‍රා පහ කිරීමක් තියෙනවා. ශරීර කොටස් තියෙන්න පුළුවන්. මේ ශරීර කොටස් නිසා අසාත්මිකතාවය නැති වෙනවා. මේවා ආග්‍රහණය කිරීම නිසා මේක වාතයට නිරාවරණය වීම නිසා. එතකොට මේක පාලනය කිරීමට කළ හැකි දේවල් තමයි මේ කැරපොත්තන් වඳ කිරීමට අවශ්‍ය ඒ රසායන ද්‍රව්‍යයන් පාවිච්චි කිරීම කළ හැකි. ඒ වගේම ආහාර ගැනීම නිවසේ එක් තැනක ඉඳලා කරන්න ඕනේ. මේක ආහාර ගැනීම අපි හිතමු ඔබ කරන්නේ ඔබගේ නිවසේ ඇඳක් උඩ ඉඳලා එහෙම නැත්නම් පුටුවක් උඩ මේ හැමතැනම ආහාර කොටස් වැටෙනවා. කෑම කොටස් වැටෙනවා. ඉතින් මේවා කන්න තමයි කැරපොත්තන් ඉන්නේ. එතකොට මේ කැරපොත්තන් මේ ස්ථාන වලට ආවහම මේ කැරපොත්තන්ගේ ඒ ශරීර කොටස් මුත්‍රා මල ඒ වගේ දේවල් නිසා ඔබ නැවත ඒ ස්ථානයට ගියාම ඒක නිසා අසාත්මිකතාවයන් ඇති වෙයි. ඒක නිසා නිවසේ කෑම කන තැන ඒ කෑම කාමරය තුල පමණක් සිදු කරලා එතන පිරිසුදු තබා ගැනීම මම හිතන්නේ අතිශයින්ම වැදගත්. ඔබ නිදන කාමරය තුල එහෙම නැත්නම් ඔබ ජීවත් වෙන කාමරය තුල ඔබගේ ප්‍රධාන කාමරය තුල මේ දේවල් කිරීම නුසුදුසුයි. විශේෂම ආහාර පානය කිරීම. ඔව් දැන් ඇත්තටම මේ බලන ඔබට තේරෙනවා ඇති අප මේ කතා කරන දේවල් ඉතාමත්ම ප්‍රායෝගිකයි. මොකද කැරපොත්ත ගැන කිව්වහම අප කැරපොත්තන්ගෙන් බෝ වෙනවා කියලා විතරක් නැවතුනේ නැහැ. ඒ කොහොමද වෙන්නේ කියන කතාව විස්තරාත්මකව කළා. මොකද එයින් ඔබට අවබෝධ කරගන්න පුළුවන් මේ ඔබ හිතන්නේ නැතුව ඔබ පරිසරයේ ඔබ බෙහෙත් බොනවා වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා සමහරවිට සුමාන ගණන් මාස ගණන් බෙහෙත් බොනවා. නමුත් අන්තිමට හේතුව තියෙන්නේ කැරපොත්තක වෙන්න පුළුවන්. තවත් හේතු තියෙනවද අජිත් අපිට? ඒ වගේ
ඊළඟට මෙන්න මේ ස්ලයිඩ් එකේ මම විස්තර කරන්නේ දිලීර කියන දේවල් නිසා ඇතිවිය හැකි ආසාත්මකතාව ගැන. මේ දිලීර ගැනත් අපි කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම අපගේ නිවෙස්වල තෙත බිත්ති තියෙනවා. මේ සමාජයට මේ නිවෙස් ගොඩනැගීමේ ඇතිවෙච්ච ප්‍රශ්න වෙන්න පුළුවන්. සමාජයට මේ විවිධ වතුර බටවල තියෙන ජලය කාන්දු වීම නිසා බිත්තිවල පැල්ලම් ඇති වෙනවා. ඊළඟට විශේෂයෙන්ම ටොයිලට්ස් ඇතුලේ ඒ වගේ තැන්වල මේ දිලීර හැදලා මේ පැච් වගේ තියෙනවා, පැල්ලම් වගේ තියෙනවා. මේ දිලීර කියලා කියන්නේ අත්වශයෙන්ම කුඩා ඇසට නොපෙනෙන ශාක කොටසක්. මේකෙන් නිකුත් වන පරාග, මේ පරාග පරිසරය හැම තැනම විසිරෙනවා. එතකොට මේ පරාග නිසා, මේ දිලීර වලින් ඇති වෙන පරාග අපි ආග්‍රහණය කිරීම නිසා මේක බරපතල ලෙස ආසාත්මකතාවයක් නැති වෙන දෙයක්. දැන් ඇදුමු රෝගය හෝ පීනසට මේ විශාල වශයෙන් බලපාන. එතකොට ඔබගේ නිවසේ මේ දිලීර ඇතිවීම වළක්වීම අතිශයින්ම වැදගත්. එතකොට මේවාට කරන්න ඕන දේවල් තමයි යම් කිසි ආකාරයක ජලය කාන්දු වෙලා ඔබගේ නිවසේ බිත්තිවල එසේම නැත්නම් කොන්ක්‍රීට් වහලේ මේ වගේ පැල්ලම් තියෙනවා නම් මේවා ඉක්දාමත් ඉක්මනටම අලුත් වැඩියා කිරීම සිදු කළ යුතුයි. ඊළඟට වායු සමීකරණ යන්ත්‍ර තියෙනවා. මේ වායු සමීකරණ යන්ත්‍රවල තියෙන පෙරහන් ෆිල්ටර්ස් පවිත්‍ර කිරීම සේදීම අතිශයින් වැදගත්. මොකද මේවා දිලිත ඇති වෙනවා. ඊළඟට සමහරලාට ඔබගේ නිවස තුළ තියෙන ශාක, කුඩා ශාක තියෙනවා. මේ ශාකවල යටි පැත්තේ විශේෂයෙන්ම දිලිර ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ශාක සේදීම එළියට ගිහිලා සූර්යාලෝකයට නිරාවරණය කිරීම අතිශයින් වැදගත් වෙනවා. සමහරලාට ශීතකරණවල යට තියෙන ට්‍රේ, ඒ ට්‍රේ වල වතුර එකතු වෙනවා. මේ වතුර ආශ්‍රිතවත් දිලිර ඇති වෙන්න පුළුවන්. මෙන්න මේවා පිරිසුදු කිරීම මම හිතන්නේ අතිශයින්ම වැදගත් වෙනවා ඔබට අසාත්මිකතාවයන් අඩු කර ගැනීමට. මේ වගේ කරුණු ගැන ඉතාමත් සැලකිලිමත් යුතුයි. අත වශයෙන්ම අසාත්මිකතාවයන්ට ఔෂධ ගැනීමම නෙවෙයි ප්‍රධාන පිළියම කියන්නේ. ඔව්, ඇත්තටම අපිට විරාමයට පෙර තව විනාඩි කිහිපයක් තිබෙනවා අජිත්. මේ මම කැමතියි දැනගන්න, දැන් මේ කතා කරපු දේවල් වලට අමතරව තවත් gedara හතුරෙක් සිටිනවා. අපි සුරතලයට ඇති කරන සතුන්. දැන් මේ සතුන් සමහර වෙලාවට අපි හතුරා කියලා කියන වචනේ සමහරවට අකමැති වෙන්න තියහන්න. නමුත් එය මේ ආසාත්මිකතාවට නම් හතුරෙක්. එතකොට දැන් එතනදී කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම කුඩා දරුවන් මේ සුරතල් සතුන්ට ආදරේ. يعني මේ බල්ලලුන් බල්ලන්ට ආදරේ. එතකොට අපේ කරන වෛද්‍යවරුන් හිට කරන වැරද්දක් තියෙනවා. නිසි පරීක්ෂණයකින් තොරව අපි පවසනවා ගෙදර ඉන්න බල්ලා හෝ බලලා ඉවත් කළ යුතුයි කියලා නිවසෙන්. ඇත්ත වශයෙන්ම එහෙම බලලෙක්ගෙන් හෝ බල්ලෙක්ගෙන් අසාත්මිකතාවයක් ඇති වෙනවා කියන එක ඇත්ත වශයෙන්ම තීරණය කළ හැකි පරීක්ෂණයකින් පමණයි. දැන් මෙන්න මේ පරීක්ෂණය චර්ම රෝග පරීක්ෂණයක්. අද අපි මේ පරීක්ෂණයට පැමිණෙමු. අප අවශ්‍යයි කෙටි විරාමයක් ලබා ගන්න. අප විරාමයට පෙර කියමින් සිටියේ දැන් ගෙදර සතුන් සිටි පළියට නැත්නම් සතෙක් ගෙදර ඉන්නවයි කිව්ව පළියටම ඒ සතා මේකට හේතු වෙනවද මේ අසාත්මිකතාවට. ඉතින් එහෙම දැනගන්නට නම් අපට පරීක්ෂණයකට යොමු වෙන්නට ඕන. මේ බල්ලා හෝ බල්ලලා නිසා තමයි මේක ඇති වුනේ කියලා දැනගන්න. අජිත් අපි එතනට එමු. ඔබ පරීක්ෂණයක් ගැන සඳහන් කරන්න වෑයම් කරා. ඔව්, ඇත්ත වශයෙන්ම මම එතනදී සඳහන් කළේ ගෙදර සුරතල් සතෙක් හිටපු පළියටම ඒ නිවසේ ඉන්න දරුවට හෝ ඔබට හෝ අසාත්මිකතාවයක් ඇතිවීම ඒ සුරතල් සතා නිසාම ඇතිවනවා කියලා අපිට කියන්න බෑ. එතකොට මෙතනදී තමයි මේ චර්ම රෝග පරීක්ෂණය වැදගත් වන්නේ. මේ චර්ම රෝග පරීක්ෂණය පිළිබඳ ඒ ස්ලයිඩ් එක ගත්තනම් මට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේ චර්ම රෝග පරීක්ෂණයේදී සිදු කරන්නේ ඇත්ත වශයෙන්ම සමෙහි කුඩා රසායන ද්‍රව්‍ය බිඳුවක් තැන්පත් කරනවා. ඒතර මේ රසායන ද්‍රව්‍ය විවිධාකාර රසායන ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. ආහාර වර්ග අපිට කිරි, බිත්තර, එසේත් නැත්නම් මස්, මාළු වර්ග ඒ වගේ ඒවට අදාළ ඒ ද්‍රව්‍ය බිඳුවක් සහ බල්ලන් සහ බල්ලුන් පිළිබඳව හෝ කැරපොත්තන් පිළිබඳව අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩූවිලි මැක්කා පිළිබඳව මේ රසායන ද්‍රව්‍ය තියෙනවා. මේක සමහි තැන්පත් කරනවා බිඳුවක්. ඊට පස්සේ කුඩා සීරීමක් කරලා විනාඩි 20කට පස්සේ ඒ එතන ඇති වෙන ප්‍රතික්‍රියාව කියවනවා. ඒ කියවීම කරන්නේ බොහෝ දුරට ඒ අසාත්මිකතාවය පිළිබඳව
පුහුණුවක් ඇති විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒතර ඒ කියවලා ඒ කියවීම තුලින් පුළුවන් ඔබගේ දරුවාට හෝ ඔබට ඇත්ත වශයෙන්ම නිවසේ ඉන්න ඒ සුරතල් බල්ලා නිසා හෝ බල්ලා නිසා අසාත්මිකතාවයක් නැති වෙනවාද කියලා. දැන් මෙතනදී මම හිතන්නේ වැදගත් වෙන දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අසාත්මිකතාවය ඇති වෙනවා කියලා උපකල්පනය කරලා පරීක්ෂණයක් නොකර සමහරට ගෙදර ඉන්න ඒ සුකුතල සතා ඉවත් කිරීමට තීරණයක් ගත්තොත් ඒ තීරණය නිසා සමහරට විශේෂයෙන්ම කුඩා දරුවන්ට මානසික බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ බොහෝ දුරට මේ සතුන්ට බොහෝ දුරට සමීපයි ඒගොල්ලන්ට ආදරය කරනවා. එතකොට ඒ වගේම හොයාගෙන තියෙන කරුණක් තමයි විවිධාකාර වූ මානසික ගැටුම් නිසා මානසික පීඩනයන් නිසා අසාත්මිකතාවයන් වැඩි වෙනවා කියලා. ඒතට බොහෝ වෙලාවට සිදුවේ හැකි දෙයක් තමයි අනවශ්‍ය ලෙස ඒ සූතල සතා ඉවත් කිරීම නිසා අනෙකුත් ප්‍රශ්නයක් ඇති වෙලා ළමයාට මානසික වශයෙන් ඒ මානසිකත්වන වශයෙන් ඇති වෙන ප්‍රශ්නය අසාත්මිකතාවයන්ට මම හිතන්නේ බලපාන්න පුළුවන් කියලා. මෙතනදී මම හිතන්නේ වැදගත් වෙන කරුණ තමයි ඔබගේ ඇතිවන මානසික පීඩනයන් ස්ට්‍රෙස් වගේ මානසික පීඩනයන් ඇත්ත වශයෙන්ම අසාත්මිකතාවයන්ට දැඩි ලෙස බලපාන්න පුළුවන් කියන එක. ඔව් දැන් ඒ වගේම තමයි මම හිතන්නේ අපිට අය මගහැරුණාදෝ කියලා මට හිතුණා. දැන් තවත් එවැනි හේතුකාරක දේවල් තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට පරාග වෙන්න පුළුවන්. ඊළඟට ගෙවල් වල ඇතුළ අප විවිධාකාරයේ අලුත් වැඩියා කිරීම කරනවා. දැන් ඒ වගේ හේතු ගැනත් කතා කළොත් ඔව්. දැන් පරාග ගැන කතා කරනවා නම් ලංකාව ඒ කියන්නේ ගරම් කලාපීය රටක් ට්‍රොපිකල් කන්ට්‍රි කියලා කියන්නේ ගරම් කලාපීය රටක්. මේ ගරම් කලාපීය රටවල තියෙන විශේෂ ලක්ෂණය තමයි පොලන් සීසන් එක කියන්නේ පරාග ඇති වෙන කාල පරාසයක් නැහැ. කියන්නේ බොහෝ දුරට ශීත රටවල මල් පිපෙන කාලවල් තියෙනවා. ඊට පස්සේ මල් පර වෙන කාලවල් තියෙනවා. සම්පූර්ණ මල් නැති කාල තියෙනවා. නැවතත් මල් ඇති වෙන කාලවල් තියෙනවා. එතකොට එම පොලන් සීසන්ස් කියලා තියෙනවා. අපිට එහෙම පොලන් සීසන් කියලා ගන්න නැහැ. දවස් වසරේ 365 දවසෙම මල් විවිධ ගස්වල පිපෙනවා. එතකොට මේ ගස්වල මල් පමණක් නෙවෙයි. අත් වශයෙන්ම අසාත්මිකතාවයන් නැති කරන්නේ තනකොළවල තෘණවල ඇතිවන මල් නිසා. ඒ තෘණවල ඇතිවන මල් ඇහැට පේන්නේ නැහැ. ඊටමත් කුඩා මල් ඒවායේ පරාගත් ඒ වගේම ඊටමත් සියුම්. එතන මේ තෘණ වර්ග නිසා සමානට අසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. නමුත් ආසනාවකට වගේ මේ ඝර්ම කලාපයේ වල රටවල තෘණ වර්ග නිසා ඇතිවන අසාත්මිකතාවයන් ගැන විශාල වශයෙන් පරීක්ෂණ කළ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම සමහර ගස් වලින් එන ඒ ඇතිවන පරාග නිසා අසාත්මිකතාවයන් නැති වෙන්න පුළුවන්. එතකොට මෙහිදී වැදගත් වෙන්නේ මේ පිළිබඳව කල්පනාවෙන් සිටීම. ඔබට සමාජයට ඔබට නිරීක්ෂණය කිරීමට හැක්වන්න පුළුවන්. සමහර කාලවල සමහර මල් වර්ග පිපෙනකොට ඔබට ඇතිවන ඒ පීනස වගේ තත්ත්වයන් වැඩිවීමේ හැකියාවක් තියෙනවා කියලා. දැන් මට රෝගීන් හම්බෙලා තියෙනවා පුළුන් ගස් වගේ ඒවා තියෙනවා නිවස ආශ්‍රිතව. ඒ පුළුන් මල් ඇතිවන කාලවලදී ඒ විදිහ අසාත්මිකතාවයන් ඇතිවන රෝගීන් මට හම්බෙලා තියෙනවා. ඒ වගේම නිවෙස් ගැන සඳහන් කරනවා නම් අපිට තියෙන තව ප්‍රබල ගැටලුවක් තමයි අපේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා. නිවසක් දැනීමට පටන් ගත්තාම නිවස සාමාන්‍යයෙන් අර්ධ ලෙස වැඩ අවසන් කරලා ඒ නිවසේහි පදිංචිට යනවා. ඒක සමහරවිට ආර්ථික ගැටලු නිසා වෙන්න පුළුවන්. අර වෙනත් නිවසකට ගෙවන බදු වගේ දේවල් අඩු වෙන නිසා වෙන්න පුළුවන්. එසේ නමුත් අර්ධ වශයෙන් නිමා කරපු ගෙවල් වල පදිංචිට ගියාම විශේෂයෙන්ම වැඩ නිම නොකල බිත්ති තියෙනවා, බිම තියෙනවා. මේවායේ සිමෙන්ති හුණු වගේ දේවල් හැමතිස්සෙම වාතයට මිශ්‍ර වෙනවා. එතකොට මේ වාතයට මිශ්‍ර වීම තුලින්ම අසාත්මිකතාවයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට අන්න ඒක ගැනත් අවබෝධයෙන් සිටිය යුතුයි. මම හිතන්නේ ඔබගේ දරුවාට හෝ ඔබට හෝ අසාත්මිකතාවයක් ඇති වෙනවා නම් ඔබගේ නිවසේහි අර්ධ ලෙස අවසන් කළ කොටස් තියෙනවා නම් ඒ කොටස් නිසා ඒක ඇතිවිය හැකිය කියන අවබෝධයෙන් සිටිය යුතුයි. එතකොට එවැනි අවස්ථාවක මොකද කරන්න පුළුවන්? ඔබට කරන්න පුළුවන් දේ තමයි නිවසේහි වැඩ තනා නිම කළ කොටස අනෙක් කොටසෙන් සම්පූර්ණ වෙන වෙනසේ යම්කිසි ආකාරයක తాවකාලික හෝ ආවරණයක් යෙදීම. ඒතර මේකෙන් පුළුවන් ඔබට ඒ නිවසේ වැඩ තනා
නිම නොකළ කොටසෙහි ඇතිවන දූවිලි වගේ දේවල් ඔබ ජීවත් වෙන කොටසෙහිට ඇතුල් වීම වැළැක්වීමට ඒ වගේම යම්කිසි ආකාරයක නැවත ප්‍රතිසංස්කරණ කටයුත්තක් හරි අලුත් වැඩියාවක් කිරීමක් හරි වැඩ නිමි කිරීමක් හරි වෙනවා නම් ඒ සියලු දේවල් වලට අදාළ ඒ ද්‍රව්‍ය වැලි සිමෙන්ති වැනි දේවල් ගෙනාම ඒවත් වෙනවම තැම්පත් කරලා ඔබගේ නිවසේ ඔබ ජීවත් වෙන කොටසට ඇතුල් නොවනසේ තබා ගැනීම මම හිතන්නේ අතිශයින් වැදගත්. ඒ වගේම අපි කරන තවත් දෙයක් තමයි නිවසේ ජීවත් වන අතරම නිවසේ අලුත් වැඩියා කටයුතු රිපෙයාර් කරනවා කියලා කියන අලුත් වැඩියා කටයුතු කරන සමහරට ඒක තීන්ත ගෑමක් වෙන්න පුළුවන්. එසේ නැත්නම් බිත්තියක් වෙනස් කිරීමක් වෙන්න පුළුවන්. එසේ නැත්නම් පොළොව වෙනස් කිරීමක් වෙන්න පුළුවන්. මේ වගේ දේවලුත් බොහෝ වෙලාවට කරන්නේ නිවසේ ජීවත් වෙන්නමයි. ඒතර මෙවැනි දෙයක් කරනකොටත් ඒ නිසාමත් අසාත්මිකතාවය නැදුම රෝගය පීනස වගේ දේවල් ඔබට හෝ ඔබගේ දරුවාට ඇති වෙන්න පුළුවන්. එතකොට මේක අවම කරගන්න පුළුවන් විදිය තමයි එවැනි දෙයක් කරනවා නම් ඒ දේ සිදු කරන කාලය ඉතාමත් කෙටියෙන් කරන්න ඕන. මේක මාස ගණන් එහෙම නැත්නම් අවුරුදු ගණන් මේ අලුත් වැඩියා කටයුතු කරනවා නම් ඒ මුළු කාලෙම සමාජයට ලෙඩ රෝග වෙනින් පීඩා වෙන්න පුළුවන්. එතකොට මේක හැකිතාක් කෙටි කාලයක් තුල නිම කිරීම වැදගත්. ඒ වගේම හැකියාවක් තියෙනවා නම් ඒ අලුත් වැඩියා කටයුතු කරන අවස්ථාවේදී වෙනත් තැනක ගිහිල්ලා පදිංචි වෙලා ඉඳලා ඒක කරන්න ඒකත් මම හිතන්නේ ඉතාමත්ම සුදුසු දෙයක් කියලා. ඒ වගේම ඒ අලුත් වැඩියා කරන කොටස රාම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ කොටස වෙන් කරලා තබා ගැනීමත් වැදගත් වෙනවා. ඊළඟට තීන්ත ආලේප කිරීමක් වගේ කරනවා නම් තීන්ත ආලේප කිරීමේදී වැදගත්ම වෙන දේ තමයි මේ තීන්ත ඉක්මනට වියලෙන්න අරින්න ඕන. තීන්ත ඉක්මනට වියලෙන්න අරින්නම් පුළුවන් තරම් ජනේල් විවෘතව තබන්න ඕන වාතාශ්‍රය ලැබෙන්න ඕන. මේ වියලීම තුලින් විශේෂයෙන්ම අලුතෙන් තීන්ත ආලේප කරා මේ තීන්ත වලින් බිත්තියෙන් එන ඒ රසායන ද්‍රව්‍ය වාතයට මිශ්‍ර වුණත් ඒවා අනිකුත් මේ විවෘත ප්‍රදේශයක තියෙනකොට ඒ රසායන ද්‍රව්‍ය ඉක්මනට නිවසෙන් ඉවතට යනවා. ඒකට මේ වගේ කරුණු වලිනුත් පුළුවන් වෙනවා අත් වශයෙන්ම විවිධාකාර වූ අසාත්මිකතාවයන් ඇතිවීම වැළැක්වීමට. ඔව් ඇත්තටම ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති අපි මේ මුළු වැඩසටහන මුළුල්ලේම පාහේ කරන්න උත්සාහ කරේ හේතු වලට කතා කරන්න ආමන්ත්‍රණය කරන්න ඒ ඔබට වටහා දෙන්නට වෑයම් කරා. මම හිතනවා වැඩසටහනේ ප්‍රධාන අරමුණත් ඒකමයි. මේ හේතු අප වටා තිබෙනවා අප දන්නේ නැතුව අප වටා තිබෙන සමහර හේතු නිසා අප නොදැනුවත්ව අප ආසාත්මිකතාවන්ට ගොදුරු වෙමින් පවතිනවා. ඉතින් ඒ වුණත් අජිත් මම හිතනවා අප කතා කළ යුතුයි ප්‍රතිකාර ගැන. තව විනාඩි කිහිපයක් තිබෙනවා. ඒ ගැනත් කතා කළොත්. ඔව්. දැන් ප්‍රතිකාර ගැන සඳහන් කරනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ පරිසර සාධක ගැන හේම අතිශයින්ම වැදගත් වෙනවා. නැත්තම් වෙන්නේ අපි ප්‍රතිකාර කළාට ඒ ඖෂධ වලින් ලැබෙන ඇත්ත වශයෙන්ම රෝගියාට ලැබෙන ඵල ප්‍රයෝජන අඩු වෙනවා. එතකොට ප්‍රතිකාර වශයෙන් කිව්වම ඇදුම රෝගයට ඇත්ත වශයෙන්ම දීර්ඝ කාලීන ඇදුම රෝගයට ඉන්හේලර් වර්ග පාවිච්චි කිරීම තමයි අතිශයින්ම සුදුසු වන්නේ. එතකොට මේ ඉන්හේලර් වර්ග භාවිතයේදී ඔබ බොහෝ දුරට මේ ඉන්හේලර් පාවිච්චි කිරීමේදී බොහෝගේ තියෙන මතයක් තමයි ඉන්හේලර් භාවිතයට ඇබ්බැහි වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මේකේ කිසිම පදනමක් නැහැ. ඒ වගේම මේකට හේතුත් තියෙනවා. සමහර වෙලාවට වෛද්‍යවරුන් සඳහන් කරනවා ඉන්හේලර් භාවිතයේදී ඔබට මේ ඉන්හේලරය ඔබ නැත්නම් ඔබේ දරුවාට මේ ඉන්හේලරය අවුරුදු දෙකක් පාවිච්චි කළ යුතුය කියලා. ඒක වැරදි මතයක්. ඇත්ත වශයෙන්ම යමෙකුට ඉන්හේලරයක් කොච්චර කාලයක් පාවිච්චි කිරීමට කළ යුතුද කියන එක මුලදී නිගමනය කරන්න බෑ. බොහෝ අයට ඉතාමත් කෙටි කාලයක් තුළ මාසයක් දෙකක් තුනක් තුළ ඒ ඉන්හේලර් භාවිතය නවත්තන්න පුළුවන්, රෝගය සුව වෙන්න පුළුවන්. ඊට පසුව ඉන්හේලර් භාවිතය අවශ්‍ය වෙන්නේ කෙටි කාලින පමණයි. එතකොට මේ ඉන්හේලර් භාවිතය තමයි ඇදුම රෝගයට අත් වශයෙන්ම තියෙන නිශ්චිත ප්‍රතිකාර ක්‍රමය. ඊළඟට පීනස වගේ රෝගවලට අත් වශයෙන්ම පීනස වගේ රෝගවලට දැන් ස්ප්‍රේ කියලා කියන නහයට විදින ස්ප්‍රේ වර්ග භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඇන්ටිහිස්ටමින් කියන ඒ ඖෂධ වර්ග අසාත්මිකතාවයන් අඩු කිරීමේ ඖෂධ වර්ග මම හිතන්නේ භාවිතා කිරීමත් ඉතාමත්ම සුදුසුයි. ඒතර මෙතනදිත් අර ඒ ඖෂධය කෙටි කාලයක් තුල පාවිච්චි කළා ඔබට තියෙන බරපතල රෝග තත්ත්වය සමනය වුණාට පස්සේ ඊට පසුව කළ හැකි දේ තමයි ඒ නැවත ඇති වුණු විටදී කෙටි කාලිනව එය පාවිච්චි කිරීම.
එතකොට මේ අවස්ථාවලදී වෛද්‍යවරුගේ උපදෙස් දැකීම අතිශයින් වැදගත් වෙනවා. ඊළඟට ඔබ චර්ම රෝග ගැන සඳහන් කරනකොට චර්ම රෝගවලදී බොහෝ විට ශරීරයේ ගෑවෙන දේවල් තමයි බලපාන්නේ. දැන් මෙතනදිත් මම හිතන්නේ නැවතත් අපිට කුඩා පරිසර ප්‍රශ්නයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි නිවෙස්වල සමහරවිට කුඩා කර්මාන්ත ශාලාවන් වගේ දේවල් පවත්වාගෙන යනවා. සමහරට මේක කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලාවන්, එසේත් නැත්නම් ඔය සමහරට විදුලි උපකරණ තනන දේවල්, එසේත් නැත්නම් සමහර අලුත් වැඩියා කටයුතු කරන දේවල් නිවස තුලම කරනවා. ඒතකොට ඒ නිවස තුලම කරන කටයුතුත් බලපානවා විශේෂයෙන්ම අසාත්මකතාවෙන් විශේෂයෙන්ම මේ දේවල් ශරීරගත වීම තුලින්. ඔව් අජිත් අපිට නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නට අවශ්‍ය වෙනවා. ඇත්තටම අජිත් අර විරාමයට පෙරත් අපි කතා කරන්නට වෑයම් කරපු දේ සමහර වෙලාවට ගෙවල් ආශ්‍රිතව විවිධාකාරයේ සුළු කර්මාන්ත කරනවා දේවල්. ඒවත් මේවට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඔව්. බොහෝ විට ඒව බලපෑමට ඇති කරන්න පුළුවන්. දැන් මේක ගැන අපි හිතන්නේම නැති අංශයක්. විශේෂයෙන්ම ගෙවල් වල කරන දෙයක් තමයි රෙදි ඇඳුම් මැසීම. එතකොට මේ ඇඳුම් වල කපු තියෙනවා, කපු රෙදි වලින් ඒතර කැපීම මැසීම මේ වගේ අවස්ථාවලදී මේ කපු කොටස් කපුල කුඩා අංශු වාතයට නිකුත් වෙනවා. එතකොට ආසාත්මිකතාවයන් තියෙන අය ඉන්නවා මේ කපු වලට. එතකොට මේ කපු වලට ආසාත්මිකතාවයන් තියෙන නිසා විශේෂයෙන්ම කාලයක් තිස්සේ නිරාවරණය වීම නිසා අදුම රෝගය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. පීනස වගේ දේවල් විශේෂයෙන්ම ඇති වෙන්න පුළුවන්. ඒතර මේකට බොහෝ දුරට මේ කරන්නේ වෙනම ස්ථානයක් කුලියට හෝ අරගෙන මේ කිරීමේ නොහැකියාව නිසා. එම නිසා නිවස ඇතුළම ඔබ කරනවා නම් එවැනි කර්මාන්තයක්, ඒ කර්මාන්තය සිදු කරන කොටස తాවකාලික පාර්ටිෂනින් කොටස් කිරීමකින් හෝ වෙන් කළා තබා ගැනීම අතිශයම වැදගත් වෙනවා. ඒ වගේම නිවස තුල ඒ සිදු කරන විට නිවස තුල වාතාශ්‍රය තීමීම අතිශයම වැදගත් වෙනවා. ජනෙල විවෘත කළාම එතකොට මේ දේවල් අඩු වෙනවා. ඒ වගේම මට හම් වෙලා තියෙනවා විදුලි උපකරණ වගේ දේවල් නිවෙස් තුල හදනවා. විශේෂයෙන් බැටරි කර්මාන්ත වගේ දේවල් නිවෙස් තුල කරනවා. විවිධාකාර දේවල් මේ වගේ සිදු කරනවා. ඒව කරනවා නම් පුළුවන් හැකියාවක් ආකාරයක් තියෙනවා නම් ඒ නිවසින් පිටස යම්කිසි ස්ථානයක මේ කරන එක තමයි සුදුසුම. නිවස තුලම කිරීමට සිදු වෙනවා නම් මම අර කිව්වා වගේ වෙන් කර කොටසක ඒ කිරීම තමයි සුදුසුම. ඔව් දැන් අසාත්මිකතාව පිළිබඳව අද කතා කිරීම මාතෘකාව තුළ මම හිතන්නේ අජිත් අපිට කියන්නට හැකියාව ලැබුණා විශේෂයෙන්ම මේකට හේතුකාරක පිළිබඳව. මා අතිශයින් සුදුවන්ත වෙන ඔබට ඒ කතාව ඒ විදිහට අපට කරන්න ලැබීම ගැන. ඉතින් එසේනම් අද අප වෑයම් කරන ලැබිය අසාත්මිකතාව පිළිබඳව එහි තිබෙන හේතුකාරක පිළිබඳව ඔබ සමග කතා කරන්නට අප හිතනවා ඔබට ඒ පිළිබඳව දැඩි තම පුළුල් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා අද වැඩසටහනෙන්. ඔබ නොහිතන දේවල් සමහර විට ඔබගේ ආසාත්මිකතාවේ හේතුකාරක වෙන්න පුළුවන් බව අද ඔබට වැටහෙන්නට ඇති කියලා අප විශ්වාස කරනවා. එසේනම් ස්තුතියි අජිත් ඔබට. අද අප සමග එකතු වී ආසාත්මික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා. එසේනම් අප නැවතත් ලබන සතියේ මෙම තීරය තුලින් එකතු වෙනවා. ඔබ සමට සුවදායක සතියක්. ආයුබෝවන්.